වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ගුරු විදුහල්පති ගැටලුවට ලබන සඳුදා විසඳුම්. සැප්තැම්බර් සිට සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට සැලසුම්. විධිමත් නගර 100ක් රටේ ජනතාවට උරුම කරන බව අගමැති පවසයි. මෙරට විශාලතම ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට ජනතා අයිතියට. ඩොලර් මිලියන 200ක් වටනා ලෝකයේ විශාලතම නිල් පොකුර මැණික රත්නපුරයෙන්. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී තවත් දැරියන් දෙදෙනෙකු මරණයට පත් වී දැයි පරීක්ෂණ. වතුකරයේ දරුවන්ගෙන් 18%ක් නගරයේ මෙහෙකාර සේවේ. මෙරට මුඛශ්ලේෂ්මල පිළිකාරෝගීන් 9 ගුණයකින් වැඩි වෙයි. ලිබියානු මුහුදු තීරයේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 57 දෙනෙකු ජීවිතක්ෂයට. ඉන්දු ශ්‍රී ලංකා දෙවන ඕවර 20 තරගය හෙට දක්වා කල් දැමේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසු ලබා දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමග අද අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව කීවේය. ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන්නේයි එම සංගම් වෙත දැනුම් දුන්නේය. වසර 24ක් පුරා තම ගැටලු වලට සාධාරණ විසඳුමක් නොලැබුණ බව සංගම් කියා සිටියේය. රටේ ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන බැවින් එකවර වැටුප් වැඩිවීමක් සිදු කළ හැකි නොවන බව වැටුප් විෂමතාවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමේ තීරණයක් ගැනීමට ක්‍රියා කරන්නයි එම වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී ඉල්ලීමක් කළහ. තමාට ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබෙන බව අගමැතිවරයා පැවසීය. කෙසේ වුවත් වැටුප් කොමිසම සමග සාකච්ඡා කර මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹිය යුතුයයි රාජපක්ෂ මහතා කියයි. අගමැතිවරයා සහ ගුරු සංගම් අතර පැය 2කට අධික කාලයක් සාකච්ඡා පැවැත්වුණි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැවති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් තීරණ මෙන්ම සුබෝධනී වාර්තාවද පාදක කරගනිමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමේදී අනෙකුත් රාජ්‍ය සේවාවන්ගේ වැටුප් තල කෙරෙහි බල නොපාන පරිදි මෙම වැටුප් විෂමතාව අවම කිරීම සිදු කළ යුතු බවත් දැනටමත් මෙම සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය. කෙසේ වුවත් සාකච්ඡාවෙන් පසු ලංකා ගුරු සේවා සංගමේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි. විසඳුම් ලැබෙන තෙක් ඔන්ලයින් වර්ජනය සිදු කරන බව ඔහු සඳහන් කළේය. ඉල්ලීමක් කර අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කරපු ඒ සුබෝධනී කමිටු වාර්තාවත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කරපු සංවෘත සේවාවත් කියන දෙකම ඒකබද්ධ කරලා මේ අපිට විසඳුම් ලබා ගන්න කියලා. ඉතින් ඒ අනුව මේ කැබිනට් අනුව කමිටුව වෙනුවට නැවත කැබිනට් පත්‍රිකාවක් සමුදා ලිඛිත කරන බව අමාත්‍යවරයා පොරොන්දු වුණා. ඒ අනුව තමයි අපි අපේ ක්‍රියාමාර්ගය අපි අනිවාර්යෙන් ඉස්සරහට යනවා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය කෙටිලසින් අපි නතර කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට යනවා කියලා තමයි කියන්නේ. මෙම වර්ජන වහා නවතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොමු වන්නේයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ අතරම ගුරු සංගම්වල ක්‍රියාකලාපය පිළිගත නොහැකියයි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසයි.
යහපාලනය ගෙනෙන්න උදව් කරපු හැමෝම තමයි එකතු හිටියේ ප්‍රධාන වෘත්තීය සමිතිය ඇටියට. එයයි කියන මේ දැන් අපිට ඒකට තීන්දුව දැන් රජයක් ඇටියට එහෙම තීන්දුව දෙන්න බෑ. නමුත් මේක විසඳනවායි කියන පොරොන්දුව අගමැතිතුමා දුන්නා. ඒ සඳහා සාධක කරගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරපු විසඳුම් යෝජනා. ඉතින් අනිත් සෑහීමකට පස්සේද කියන්න මම දන්නේ නැහැ. නමුත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වෘත්තීය සමිතිය හැටියට මට විශ්වාසයක් තියෙනවා මේක විසඳෙන එක එච්චරම කාලයක් නැහැ. මාස 2-3ක් ඇතුළත විසඳයි කියලා. ගුරුවැටුප් විෂමතාවයක් පැවතියද කිසිදු රජයක් එය විසඳීමට පියවර නොගත් බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පසුගිය යහපාලන රජයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රාග්ධන යෙදවුම් සඳහා විශාල මුදලක් යෙදුවද එම ගැටලුව නොසලකා හැරියේය. නමුත් වත්මන් රජය එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට කමිටුවක්ද පත් කර තිබේ. දිවෙන පුරා ගුරුරුන්ගෙන් 78%කට පළමු එන්නත් මාත්‍රාව ලබා දී අවසන්ය. දෙවන මාත්‍රාව ලබා දී සති 2කට පසු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව ඔහු කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිවේය. අගෝස්තු මාසයේ අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්ධන එන්නත ලබා දී අවසන් කර සංචාරක කටයුතු සැප්තැම්බර් මාස සිට ආරම්භ කිරීමට හැකි වෙතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. මෙරට එන්නත් කරන ක්‍රියාවලියේදී භාවිත එන්නත් වලින් 72%ක්ම සයිනෝෆාම් වෙයි. මේ දක්වා සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 27ක් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී තිබේ. කොවිඩ් මර්ධනයට චීන රජය ලබා දුන් සහාය බෙහෙවින් අගය කරන බව ජනාධිපතිතුමා සඳහන් කරයි. චීන තානාපති චී වං හෝං මහතා අද මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත් ඔගය නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි. එම එන්නත් සඳහා සිරින්ජ තොගයක්ද පරිත්‍යාග කර තිබේ. මෙරට දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමය වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට පස්වරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා හිතියට පත් කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 31,000ක් වැය කර ඇත. නව ජල සම්බන්ධතා 90,000ක් මෙයින් ලබා දීමට හැකියාව ඇත. එමෙන්ම ප්‍රතිලාභාත් වන පවුල් සංඛ්‍යාව 3,50,000 ඉක්මවති. පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිව සිටි මාතලේ රත්තොට යටවත්ත උකුවෙල පල්ලෙපොළ අබන්ගඟ කෝරළේ සහ නාවුල ප්‍රදේශයේ ජනතාවට ඉන් සහන ලැබේ. මේ නිසා මාතලේ පිරිසිදු පානීය ජල ආවරණය 30% සිට 90% දක්වා වැඩි වෙයි. මෙම ජල යෝජනා ක්‍රමය යටතේ ලග්ගල හා විල්ගමුව යෝජනා ක්‍රමයද දැන් නිදි කෙරෙමින් පවතී. ලෝකයේ විශාලතම නිල් පොකුර මැණික රත්නපුරයෙන් සොයා ගැනේ. නිවසක පිටුපස ලිඳක් හාරමින් සිටි පිරිසකට අහම්බෙන් මේ හමු වී ඇත. ජාත්‍යන්තර වෙළඳපොලේ මෙම මැණික ඩොලර් මිලියන 200කට වැඩි බව දැනට තක්සේරු කර තිබේ. මෙය කිලෝග්‍රෑම් 510ක බරකින් යුක්තය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා. ලංකාවේ ලෝකෙම තිරිච්ච විශාල මැණික් ගල ලංකාවේ හම්බෙලා තියෙනවා. මේක මාස 8කට විතර කලින් හම්බෙච්ච ගලක්. නමුත් අපි මේක අප්‍රසිද්ධියේ තියාගෙන හිටියා. මම දැනුවත් වෙලා හිටියා. ප්‍රසිද්ධ කරන්නේ නැතුව අපි හිටියේ මේ ගලට විශාල වටිනාකමක් තියෙනවා කියලා දැනගෙන හිටියා. මේ වෙනකොට මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය මැදිහත් කරලා මේ ගලේ වටිනාකම මේ මැණික් ගලේ තියෙන දීඝ පළල ප්‍රමාණය වර්ගය මොකක්ද කියන එක ඉතින් මැණිකා ස්වර්ණාභරණ අධිකාරියට මැණික් පතලකට තියෙනවා. මැණික් පතලක් දෙනකොට ඒකට බලපත්‍රයක් ඒ බලපත්‍රය අපි නිකුත් කරලා තිබුණා. ඒ නිකුත් කරපු නිසාම මේ ගලේ අයිතිය සම්පූර්ණයෙන්ම පුද්ගලික ගායනකදී තිබිච්ච හම්බුන නිසා ඒ සම්පූර්ණ අයිතිය එතුමාට බර ප්‍රමාණය ගත්තොත් කිලෝ වලින් ගත්තොත් කිලෝ 510ක් පමණ තියෙනවා. සාමාන්‍ය මැණික් අපි කිරන්නේ කැරට් වලින්. කැරට් 25,50,000ක්. මේ දිග ගත්තොත් සෙන්ටිමීටර් 100ක් දිගයි. සිං ගත්තොත් පළලින් ගත්තොත් සෙන්ටිමීටර් 72ක්. සිං ගත්තොත් සෙන්ටිමීටර් 50ක්. ඒ කියන්නේ මීටර් භාගයක් උසයි. මීටර එකට වැඩි ප්‍රමාණය දිගයි සාල ගලක්. නිසා මේකේ තියෙන විශේෂත්වය මේ වෙනකොට ලංකාවේ විශේෂයෙන්ම ලංකාවේ මැණික් වර්ග 75ක් 80ක් විතර ප්‍රමාණයක් එක වෙරයිටි මේ රටේ හම්බ වෙනවා. ලංකාවේ තමයි ලෝකෙම වැඩිම වෙරයිටිස් ප්‍රමාණයක් හම්බ වෙන්නේ. ලෝකෙම ප්‍රසිද්ධ මැණික් වලට ප්‍රසිද්ධම රට ලෝකෙම අපි. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේදී සිට මියගොස් ඇතැයි කියන තවත් දැරියන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
16 හැවිරිදි දැරියක ඉකුත් 3 වෙනිදා මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරවාරයේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඊයේ අධිකරණයේ හමුවේ හෙළිදරව් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පෙන්වා දෙයි. ළමා ආරක්ෂාව හා ළමා මෙහෙකාර සේවයේ යෙදීම ඇතුළු සමාජයෙන් වාර්තා වන විවිධ අකටයුතුකම් මැඩලීම සඳහා නීති ප්‍රමාණවත්ය. නමුත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. වතුකරයේ ආශ්‍රිතව බාලවයස්කාර දරුවන් නාගරික ප්‍රදේශවල මෙහෙකාර සේවාවේ යොදවා ගැනීම 18% තරම් ඉහළ ප්‍රතිශතයක පැවතීම ඉතා කනගාටුදායක තත්වයකි. යම් සිද්ධියකට පසුව ඒ පිළිබඳ කතා කිරීම වෙනුවට දීර්ඝකාලීනව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවිය යුතුය. වර්තමාන වසංගත තත්වයේ හමුවේ දරුවන් පාසල් හැර යාම ශීඝ්‍ර වී තිබේ. මෙවන් තත්වයන් සඳහා විශේෂ කමිටු මගින් නියමානුකූල තත්ත්ව ලබා ගනිමින් සියලු අංශ ඒකාබද්ධ කොට දරුවන්ට නීතිමය රැකවරණය ලබා දිය යුතුය. ඒ සඳහා රාජ්‍ය අංශයේ සියලු පාර්ශ්වවල සක්‍රීය සහභාගීත්වය ලබා ගැනේ. ඔහු මේ බව පැවසුවේ අද පැවති මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදීය. ශ්‍රී ලංකාවේ පසුගිය වසර 20 ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆබ්‍රුසියා රෝගීන් නවගුණයකින් වැඩි වී ඇතැයි ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි. පුවක් භාවිතය මීට ප්‍රධාන හේතුවයි. ජාතික පිළිකා මර්දන ඒකකය පැවසුවේ ලෝපුරා පුවක් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන්නන් මිලියන 600ක් පමණ සිටින බවයි. 2004 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකාකාරකයක් බවට ප්‍රකාශයට පත් කළේය. පුවක් ආශ්‍රිත නිෂ්පාදන දීර්ඝ කාලයක් පුරා භාවිත කිරීමෙන් මුඛපටක නැවිත හැසිරවිය නොහැකි පරිදි වෙනස් වෙයි. එය මුඛ ශ්ලේෂ්මල ෆබ්‍රුසියා ලෙස හැඳින්වෙයි. පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන්නන් හෝ දැනටමත් භාවිත කරන්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු ලවා සායනික මුඛ පරීක්ෂාවක් සිදු කර ගන්නා ලෙස ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී. වෛද්‍ය සැපයුම් අංශය සඳහා වාර්ෂික ශල්‍ය ගෝස් අවශ්‍යතාව දේශීය සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වෙයි. මෙම වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30ක් රුපියල් මිලියන 774කට මුදලකට දේශීය සැපයුම් කරුවන් 461 දෙනෙක්ගෙන් මිලදී ගැනීමට අනුමැතිය ලැබී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සඳහා අවශ්‍ය මූලික ද්‍රවණයන් දේශීය වෙළඳපොළින් සපයා ගැනීම සඳහා අවධානය යොමු ඇත. ඒ සඳහා පුද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ නගරයේ ආර්ථික වශයෙන් වැදගත් කිසිම මර්මස්ථානයක් චීනය හෝ කිසිම විදේශීය රටකට පැවරීමට රජය කිසිසේත් ක්‍රියා නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය. සමාගම්වල කොටස් අලවිය පමණක් සිදු කරන බව ඒ මහතා කියා සිටී. සමාගම් වල කොටස් අලෙවි කිරීම කවදත් සිද්ධ වෙච්ච දෙයක්. ඒක රජයේ සමාගම් වලත් වෙනවා, පෞද්ගලික සමාගම් වලත් වෙනවා. ඒ තත්ත්වයන් අනුව කොටස් මිලදී ගන්නවා, කොටස් අලෙවි කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක එදත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා. නමුත් කිසිම ආයතනයක් විකිණීම හෝ දීර්ඝ කාලීනව බදු දීම සිද්ධ වෙන්නේ නැහැ. හම්බන්තොට වරාය වගේ වරායටත් කිව්වේ බදු දෙනවයි කියලා කිව්වේ. නමුත් අවුරුදු 200කට තමයි බදු දුන්නේ. එවැනි බදු දීමක් හෝ විකිණීමක් අපේ රජය යටතේ සිද්ධ වෙන්නේ නැහැ. තාම පැහැදිලිව අපි කියන්නේ. නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 123 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනේ. ඒ අනුව අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 52277කි. මේ වන විට පුද්ගලයන් 48000කට නඩු පවරා ඇත. තවත් 4000කට ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. බස්නාහිර පළාතට පැමිණෙන හා පිටවන ස්ථාන 13ක පිහිටුවා ඇති පොලිස් මාර්ග බාධක වලින් පුද්ගලයන් 7731 දෙනෙකු හා ඔවුන් පැමිණි වාහන 3196ක් පරීක්ෂාවට ලක් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා රාජකාරීවල යෙදෙන පුද්ගලයන්ට හැර සාමාන්‍ය ජනතාවට පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාවක් නොමැත.
මුහුණු ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මකයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සියලු දෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර 100ක් රටේ ජනතාවට උරුම කර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 100ක් නගර සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය සඳහා අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ අර්ලිගහ මන්දිරයේ සිට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය. 100ක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කර අලංකාර කිරීම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20කි. ඒ අනුව නගර 100 සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ළඟම නගරයෙන් තම අවශ්‍යතා සපුරා ගැනීම ජනතාවගේ අපේක්ෂාව බව පැවසීය. එහෙත් කලක් පුරා පැවති අසංවිධිත නගර තුළින් එම අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි විය. පදික වේදිකාවල අනවසර ඉදිකිරීම් නිසි කානු පද්ධති නොමැති නගර බිහිවිය. රජයේ අරමුණ විධිමත් සැලැස්මක් යටතේ නගර සංවර්ධනය කිරීමයි. 100ක් නගර සංවර්ධන වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවේ. මෙහිදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පරාජිත මානසිකත්වයෙන් සිටිය යුතු නැති බවයි. රටේ කුමන ප්‍රශ්න තිබුණද අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජන නතර නොකෙරේ. රජයේ සැලසුම් කල්දමා නැත. සෑම උපනගරයක්ම සංවර්ධනයට සැලසුම් කර ඇත. මේ වසරේදී එය ගැසට් කෙරේ. එමෙන්ම මහල් නිවාස 10500ක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත. කොළඹ නගරයේ පැල්පත් වාසීන් සඳහා නිවාස ඉදිකෙරේ. නිවාස ලක්ෂ 3ක් ඉදිකිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක කෙරේ. සුන්දර නගරයක් ජනතාවගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් රජය ක්‍රියා කරයි. 2015-2019 කාලේ අපි අර ඉදිරියට යමින් තිබිච්ච ගමන අඩාල වුණා. 2014 අවසන් වෙලා අපි බාර දුන්නේ එදා යහපාලන ආණ්ඩුවට ශක්තිමත් ආර්ථිකයක්. ස්ථාවර රටක්. ඒ රට ඉතුරු අවුරුදු 4.5ක කාලය තුල යලිත් සම්පූර්ණයෙන්ම ආපස්සට ගෙනියන්න ලැබුවා. මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 7%කට ආසන්නව තිබිච්ච සංවර්ධන වේගය 2012-2014 කාලේ 6.8ක් වෙච්ච සංවර්ධන වේගය 2.1කට අඩු කරලා තමයි අපිට බාර දුන්නේ 2019. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. රටක් ලෙස ශ්‍රී ලංකාව එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. එසේ වුවද රෝගීන්ගේ ප්‍රතිශතය මෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවයද වැඩි වී තිබේ. එන්නත් මාත්‍රා 2ම ලබාගත් පසු සති 6ක කාලයක් යනතෙක් ප්‍රතිශක්තීකරණය සඳහා සුපරීක්ෂාකාරී විය යුතුය. මෙය සාර්ථකව කරගතහොත් ලබන සැප්තැම්බර් මාස සිට සාමාන්‍ය ජන ජීවිතයකට මෙරට පුරවැසියන්ට අනුගත විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. මේ එන්නත් කරන වැඩ පිළිවෙල අපි ඉදිරියට යනවා. නමුත් ඔබ දන්නවා මේ එන්නත් කරන යන අතරේ රෝගීන් ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙලා තියෙනවා. මේ එන්නතේ සම්පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙන්න කලින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජන ජීවිතය ගත කිරීමට උත්සාහ කිරීම තමයි මේ රෝගය පැතිරීමට බලපාන. මේ නිසා අවාසනාවන්ත ලෙස ඇතැම් ජීවිත අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හැමගෙම අපි ඉල්ලනවා මේ ප්‍රතිශක්තිය සම්පූර්ණ වෙන සති 6ක කාලයක් යනවා එන්නත් දෙකම දුන්නායින් පස්සේ. මේ කාල සීමාව වෙනකන් අනවශ්‍ය අවදානමකට ඔබේ ජීවිතය ලක් කරගන්න එපා. එහෙම ලක් කරගත්තොත් අවසානයේදී අපේ එන්නත් කරන වැඩපිළිවෙලෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට ලැබුණ වෙන්නේ නැහැ. ඒ ලැබුණ වෙන්නේ ඔබේ ජීවිත ආරක්ෂා වුණොත් පමණයි. ඔබට අවශ්‍ය සියලුම මාත්‍රා, පළවෙනි මාත්‍රා හා දෙවෙනි මාත්‍රාවේ සියලුම ප්‍රමාණ සැප්තැම්බර් මුල සතිය වෙනකොට ඔබට ලබා දීලා ඉවරයි. ඔබට ඉන්න පුළුවන් නම් තවදුරටත් ඔබ මේ ආරක්ෂා කරගෙන ආපු නිරෝධායන ප්‍රතිපත්තිය රැකගෙන අපේ රටේ රෝහල් පද්ධතියට මේ රෝගීන් පාලනය කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ එන්නත් කරන වැඩපිළිවෙලේදී ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න එපා. කොහොම හරි ගිහිල්ලා ළඟ තියෙන තැනකින් මේ එන්නත් ලබා ගන්න. විදෙස් පුවත්.
ලිබියානු මුහුදු තීරයේදී නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 57 දෙනෙක් මේ යති. මෙහි අප්‍රිකානු සම්භවයක් ඇති පිරිස් ගමන් කර ඇතැයි වාර්තා වෙයි. එය අනතුරට ලක්වන අවස්ථාවේ 130කට අධික පිරිසක් ගමන් කර ඇත. යුරෝපයට ඇතුළු වීමේ අරමුණින් මධ්‍යධරණී මුහුද තරණය කරමින් සිටි අවස්ථාවේ අනතුර සිදු වී ඇත. දැනට 18 දෙනෙකු බේරාගෙන ඇත. ඔවුන් නයිජීරියාව, ගානාව සහ ගැම්බියාව යන රටවල පිරිස් වෙති. ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් බොහෝ පිරිසක් මරණයට හෝ තුවාල ලැබීමට ලක්ව ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. 2009 සිට ගත වූ සෑම වසරකම මුල් මාස 6ට වඩා 2021 මුල් භාගයේදී එරට කාන්තාවන් හා ළමුන් වැඩි පිරිසක් මෙසේ විපතට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ඊයේ අනාවරණ කළේය. මැයි මාසයේදී ජාත්‍යන්තර සන්නද්ධ හමුදා රටින් ඉවත්වීමට පටන් ගැනීමත් තලේවාන් සටන් උත්සන්න වීමත් සමග දැඩි හානි සිදුවිය. එරට වාර්තා පෙන්වා දෙන්නේ සිවිල් වැසියන් 1659 දෙනෙකු මිය ගොස් 3254 දෙනෙකු තුවාල ලැබූ බවයි. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 47%ක වැඩිවීමකි. චීනයේ 3 වන දරුපතක් සඳහා වන පිරිවැය මාතෘ රක්ෂණයෙන් පියවා ගැනේ. එම රක්ෂණ යෝජනා ක්‍රමය මගින් තම දෙවෙනි දරුවා බිහි කරන වැඩ කරන කාන්තාවන්ගේ පිරිවැය පියවා ගන්නා බව ජාතික සෞඛ්‍ය ආරක්ෂණ පරිපාලන මධ්‍යස්ථානය සඳහන් කරයි. යුවලකට දරුවන් 3 දෙනෙකු ලබා ගැනීමට ඉඩ සැලසෙන රටේ මෑතකදී සංශෝධිත උපත් ප්‍රතිපත්තියට අතිරේක පියවරක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙයි. වැඩ කරන කාන්තාවන් සිය තෙවෙනි දරුවා බිහි කරන විට වෛද්‍ය පිරිවැය සහ සහනාධාරය වහාම සහ පූර්ණ ලෙස ප්‍රතිපූර්ණය කරන බවට එම මධ්‍යස්ථානය පොරොන්දු විය. මේ සඳහා සියලු ආධාරක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සහ මහජනතාව දැනුවත් කිරීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙසට ඔවුන් ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගම සමග පිළිසඳර වැඩසටහන ප්‍රශ්නවලින් පීඩාවට පත් ග්‍රාමීය ජනතාවට මහත් අස්වැසිල්ලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන පසුගිය වසරේදී මාතලේ දිස්ත්‍රික්කයේ ඉමිලියාකඩ ග්‍රාමයේදී පැවැත්වින. එහි ප්‍රතිඵලයක් ලෙස එම ගම්මානය මේ වන විට සීග්‍ර සංවර්ධනයක් ලබා තිබේ. අබලන් තත්වයේ පැවති ඉම්බිලියාකඩ මාර්ගය කාපටතුරා සංවර්ධනය කර ඇත. අබලන් වැව් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතී. පොල් අතු සෙවිලි කළ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමද දැන් සිදු කෙරේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර දෙවන පන්දුවාර 2020 ක්‍රිකට් තරගය හෙට දක්වා කල් දැමේ. ඉකුත් ශ්‍රී ලංකාවත් සමග තරගවලදී ඉන්දිය කණ්ඩායම නියෝජනය කළ ක්‍රූනෙල් පාණ්ඩ්‍යා කොවිඩ් ආසාදිතයෙකු බවට පත් වී ඇත. මේ නිසා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් අද PCR පරීක්ෂණයකට යොමු කර තිබේ. ඔලිම්පික් ඉතිහාසයේ පිලිපීනයේ පළමු රන් පදක්කම අද වාර්තා විය. කිලෝග්‍රෑම් 55 බරපන්තියේ කාන්තා බරේසිලිමේ ඉසව්වෙන් හේඩියන් ඩයස් එම පදක්කම දිනාගත් අය. මෙය ඇයගේ සිව්වන ඔලිම්පික් තරගාවලියයි. 2008 දී ඇය 11 වන ස්ථානයේ දිනාගත් අතර 2012 ලන්ඩන් තරගාවලියේදී තරගය අවසන් කිරීමට නොහැකි විය. එමෙන්ම 2016 දී රිදී පදක්කම දිනාගත් අය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලියේ සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමට නවසීලන්තය සමත් වෙයි.
කැනඩාව හමුවේ අද පැවති ප්‍රථම අර්ධවසන් පූර්ව තරගයේදී ලකුණු 21කට 10ක් ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. මේ අතර අද පැවති මීටර් 100 නිදහස් සාර පිහිනුම් ඉසව්වට සහභාගී වූ මැතිව් අබේසිංහට සිව්වන මූලික තරගයෙන් හිමි වූයේ 8 වන ස්ථානයයි. ඔහු තරගයේ මුල් අවස්ථාවේදී තියුණු අන්දමින් තරගයට අවතීර්ණ විය. එහෙත් තරගය අවසන් කළේ තත්පර 50.62කිනි. මේ අතර ජපානයේ ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ ක්‍රීඩා උළෙලේ ගිනිසුළුවද දල්වමින් එය විවෘත කළ ප්‍රබල ටෙනිස් ක්‍රීඩිකා නයොමි ඔසාකා ඊයේ පැවති තරගයෙන් පරාජය වූවාය. මීට ස්වල්ප වේලාවකට පෙර පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණගෙන සිටියේ ඇමරිකාවයි. ඔවුන් රන් පදක්කම් 9ක්, රිදි පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 8ක් සමගින් මුළු පදක්කම් 22ක් දෙනා සිටී. චීනය දෙවන ස්ථානයේත් ජපානය තුන්වන ස්ථානයේත් සිටින අතර ඔවුන්ද රන් පදක්කම් 9 බැගින් දිනා ඇත. චීනය මුළු පදක්කම් 21කට හිමිකම් කියන අතර ජපානයේ පදක්කම් සංඛ්‍යාව 17කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. වැලිබෙල් ෆිනෑන්ස් බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 2.38ක ලාභයක් උපයයි. එසේම රුපියල් බිලියන 9.46ක ආදායම් වර්ධනයක්ද ලබා තිබේ. කොවිඩ් තත්ත්වය සමග ශුද්ධ ලාභය රුපියල් බිලියන 4.26ක් ලබා ගැනීමට ආයතනය සමත් විය. ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම් සැලසීම මගින් 2020-2021 වර්ෂයන්හි කැපී පෙනෙන ලාභයක් අත්කර ගැනීමට ඒ අනුව හැකි වී ඇත. එය පෙර වර්ෂයට සාපේක්ෂව 28.3ක වර්ධනයකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන් තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට සහ මුල්‍ය පහසුකම් ලබා දීමට රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා සහ ජාතික තරුණ සේවා සභාව අතර සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ සෞභාග්‍ය කාර්යාංශයේ සහායද ලබා ගැනේ. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC ෆයිනෑන්ස් PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම.
ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ගුරු විදුහල්පති ගැටලුවට ලබන සඳුදා විසඳුම්. සැප්තැම්බර් සිට සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට සැලසුම්. විධිමත් නගර 100ක් රටේ ජනතාවට උරුම කරන බව අගමැති පවසයි. මෙරට විශාලතම ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට ජනතා අයිතියට. ඩොලර් මිලියන 200ක් වටනා ලෝකේ විශාලතම නිල් පොකුර මැණික රත්නපුරයෙන්. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී තවත් දැරියන් දෙදෙනෙකු මරණයට පත් වී දැයි පරීක්ෂණ. වතුකරේ දරුවන්ගෙන් 18%ක් නගරයේ මෙහෙකාර සේවේ. මෙරට මූකශ්ලේෂ්මල පිළිකාරෝගීන් 9 ගුණයකින් වැඩි වෙයි. ලිබියානු මුහුදු තීරයේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 57 දෙනෙකු ජීවිතක්ෂයට. ඉන්දු ශ්‍රී ලංකා දෙවන පන්දුවාර 2020 තරගය හෙට දක්වා කල් දැමේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මෙළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.